බව. දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. තිලොවග්ග බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට. කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට. බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා. සාදු සාදු සාදු. හොඳයි සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අද මේ උතුම් පොහෝ දවසේ ඔබ මේ වන විට උතුම් සම්බුද්ධ දේශනාවක පළමු කොටස ශ්‍රවණය කරගෙන යම් වූ සංසිඳීමකට හිත පවත්වා ගන්නට කටයුතු කරමින් සංසිඳුණු මානසිකත්වයක තැම්පත් වූ සිතක වටිනාකම පිළිබඳව හඳුනාගෙන ඒ තැම්පත් සිතෙන් ඒ සංසිඳුණු සිතෙන් කරගන්ට ඕනෙ කරන වටිනාම දේ කුමක්ද කියලා යම් මට්ටමකට යම් තරමකට හඳුනාගෙන ඉදිරියට ධර්ම ශ්‍රවණය කරන්නට සූදානමින් ඉන්න පිරිසක්.
එහෙමනම් පින්වතුනි අපි මීළඟ මේ දේශනාවෙන් ඒ කාරණය පිළිබඳවම තව දුරටත් පැහැදිලි කිරීම කරගන්නටයි උත්සාහයක යෙදෙන්නේ. මොන කරුණ පිළිබඳවද? ඇත්තටම එක කරුණක් නෙමෙයි කරුණු දෙකක් පිළිබඳව. එකක් චිත්ත සමාධියක් දියුණු කර ගැනීමේ වටිනාකම පැහැදිලි කරගනිමින් ඉන්නවා. ඒ වගේම මේ චිත්ත සමාධිය දියුණු කරගත්තු කෙනා ඒ චිත්ත සමාධියෙන් කරන්න ඕනම කරන වටිනාම කටයුත්ත මොකක්ද කියන කරුණ පැහැදිලි කරගනිමින් ඉන්නවා. අපි පසුගිය අද දවසේ පළමු දේශනාවෙන් ඒ පිළිබඳව යම් යම් මට්ටමකට හඳුනා ගන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් සම්බුද්ධ දේශනාවක් වන සමාධි භාවනා සූත්‍ර දේශනාව හරහා අපි මේ ගැන අධ්‍යයනයක යෙදෙමින් යන්නේ. ඒ සමාධි භාවනා සූත්‍ර දේශනාවේ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා සවැත් නුවර අනේපිඩු සිටුතුමාගේ ජේතවන කියන ආරාමේ වැඩ සිට එහි වැඩ වාසය කළා වූ භික්ෂු සංඝයා ආමන්ත්‍රණය කරමින් ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම අවශ්‍ය කරන්නා වූ ධර්ම කරුණු පිළිබඳව ධර්මතාවයක් පිළිබඳව පැහැදිලි කිරීම කරනවා. මොකක්ද මේ ධර්මතාවය? සමාධිම් භික්ඛවේ භාවේත. මහණෙනි චිත්ත සමාධිය වඩන්ට මේ චිත්ත සමාධිය වඩන භික්ෂුව ජීවිතයේ තියෙන යථාර්ථය අවබෝධ කරගන්නවා කිව්වා. සමාධිම් භික්ඛවේ භාවයතෝ භික්ඛු යථා භූතම් පජානාති. සමාධිය වඩන්නා වූ භික්ෂුව තමයි මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරන්නේ. ඒ කරුණු පිළිබඳව අපි සාකච්ඡා කළා. එහිදී විමසනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම විමසනවා ප්‍රශ්නයක්. පින්වත් මහණෙනි සමාධිය වඩන්නා වූ භික්ෂුව කවරනම් වූ යථාර්ථයක්ද අවබෝධ කරන්නේ? මොකක්ද ඒ අවබෝධ කරන යථාර්ථය? ඉතින් යථාර්ථය කියන්නේ මොකක්ද කියන එක එහෙම මම පැහැදිලි කළා. යථා භූතං පජානාති කියද්දී යථා භූත කියලා කියන්නේ මොකක්ද? ඒ යථා භූත ඥානය පිළිබඳව පැහැදිලි කිරීමක් කරගන්නට යෙදුණා. යමක තියෙන යථා ස්වභාවය නැත්තම් සත්‍යම ස්වභාවය, හරිම නිවැරදිම ස්වභාවය, එහි මූලිකව සකස් වන ස්වභාවය තමයි එහි යථාර්ථය. සකස් වීම ගණනාවකට එකතු වෙලා එනකොට සකස් වෙච්ච දෙයක් තුල ඒ සකස් වෙච්ච දේවල් වල වැඩිභාවයේ විපුල බවට යනකොට සකස් වුණ දේ එක සකස් වීමකට ලක් වෙන්නව නෙවෙයි, සකස් වීම ගණනාවකින් යුක්ත වෙනවා. එතකොට අපිට යමක් ප්‍රකට වුණාට ඒ වෙනන ප්‍රකට වෙන දේ එහි තියෙන යථාර්ථ තත්වයම නෙවෙයි. සකස් වෙලා හැදිච්ච අලුත් තත්වයක්. එතකොට මේ සකස් වුණ දේ දිහා බලනකොට ඒක යථාභූතය නෙවෙයි. ඒක අපේ පෙනෙන මානයට එනකන් විවිධ විදිහට සකස් වෙලා ආපු දෙයක්. එතකොට මේ අපේ පෙනෙන මානයේ තියෙන දේ යථාර්ථය නෙවෙයි. ඒක භූත ස්වභාවයන් රාශිගත වීම, සකස් වන ස්වභාවයන්ගේ එකතුවක්. ඒ නිසා ඒකේ ඒ භූත ස්වභාව ගොඩක් තියෙනවා. බොහෝ තියෙනවා. බොහෝ භූත ස්වභාවයන් තිබෙන නිසා ඒවට ඉතින් සාමාන්‍ය අපේ ජන වහරේ අපේ මුතුන් මිත්තෝ පාවිච්චි කළා
බොහෝ භූත ප්‍රමාණයක් තියෙනවා කියන අදහස කැටිකොට ඕවා බහුභූත කියලා. එතකොට අපිට පේන්නේ නිකන් අර ජන වහරේ ආපු වචනයක් නිසා මිනිස්සු හේ කියවපු දෙයක් වගේ පේන නිසා ඒකේ ලොකු අර්ථයක් අපිට පේන්නේ නැහැ. ඒ වුණාට මේ මා කල්පනා කළා මේ යථාභූත කියන කතාව හොඳට විමසලා බලනකොට ඒ බොහෝ භූත ස්වභාවයන් බෙදාගෙන ගිහිල්ලා සකස් වෙච්ච මූලිකම ස්වභාවය සත්‍යම ස්වභාවය. ඒතර පෙනෙනම දෙයට වඩා සත්‍ය ස්වභාවය හරි වෙනස්. ඒ සත්‍යම ස්වභාවය මතු කරගන්නකොට ඇතිවෙන්නා වූ ඥාන ශක්තියක් තමයි යථාභූත ඥානය කියලා කියන්නේ. එතකොට මේ යථාභූත ඥානය ඇති කරගන්නට ඒ මූලික සකසන ස්වභාවය මූලික ස්වභාවය අවබෝධ කරගන්නට උපකාර වෙන්නේ චිත්ත සමාධිය වර්ධනය වීමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සමාධින් භික්කවේ භාවේත. සමාධිය වඩන්ට මහණෙනි. ඒ වැඩි සමාධියට භාවිත සමාධිමත් සිතට තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. ඒ කවර යථාර්ථයද කියවා ඒ තමයි සමුදයංච අත්ංගමංච. සමුදයත් අස්තංගමයත් අවබෝධ වෙනවා. වැඩුණු සිතට. එතකොට අපි දැන් පහුගිය වැඩසටහනත් එක්ක කුමක සමුදයද අවබෝධ වෙන්නේ කියන කරුණත් මතක් කරගන්න යෙදුනා. ලොකු පැහැදිලි කිරීම නම් කළේ නැහැ. ඒ වගේම කුමක අස්තංගමයද කියලත් යම් සඳහන් කර ගැනීමකට ගියා මිසක පැහැදිලි කරගන්නට බැරි වුණා. ඒකෙදි පෙන්වා දුන්නවා ඒ සූත්‍ර දේශනාව තුළ කවරනම් වූ යථාර්ථයක්ද අවබෝධ කරන්න කියලා. කිංච යථාභූතං පජානාති. කවර යථාර්ථයක්ද? ඒකේ පෙන්නනවා රූපස්ස සමුදයංච අත්ංගමංච. රූපයේ සමුදයයි අස්තංගමයයි අවබෝධ කරනවා. ඒ තමයි රූපයේ යථාර්ථය. එතකොට ඒ වගේම වේදනාය සමුදයංච අත්ංගමංච. වේදනාවේ යථාර්ථය වෙන්නේ මොකද්ද? වේදනාවේ හට ගැනීම සහ වේදනාවේ අස්තංගමය අස්තයට යෑම නැත්තම් නිරෝධය මොකද්ද කියලා අවබෝධ කරනවා. ඒ වගේම සංඥාය සමුදයංච අත්ංගමංච. සංඥාවේ සකස් වීම නැත්තම් හට ගැනීම මොකද්ද? සංඥාවේ නිරෝධය මොකද්ද? ඒ තමයි සංඥාවේ යථාර්ථය. එහෙනම් අපිට දැන් පැහැදිලි වෙනවා යමක යථාර්ථය කියලා කියන්නේ එහි හට ගැනීමයි නිරුද්ධ වීමයි. ඒ වගේම සංඛාරාණං සමුදයංච අත්ංගමංච. සංස්කාරයන්ගේ සකස් වීම නැත්තම් හට ගැනීම මොකද්ද? සංස්කාරයන්ගේ නිරෝධය මොකද්ද? ඒ වගේම විඥානස්ස සමුදයංච අත්ංගමංච. විඥානයේහි හට ගැනීම මොකද්ද? විඥානයේ නිරුද්ධ වීම මොකද්ද කියලා. එතකොට මේ හට ගැනීම ගැනත් නිරුද්ධ වීම ගැනත් පැහැදිලි අවබෝධයක් අපිට ලබා දෙන්න මේ සූත්‍ර දේශනාව මහත් පිටුවහලක් කුකුලක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත් මහණෙනි මේ සමුදය අස්තංගමය නම් වූ යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස සමාධිය වඩන්ට කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වතුනි අපි මේ විදිහේ සමාධියක් වඩාගෙන මොන විදිහේද? භාවිත සමාධියක්.
සමාධිය නිකං එකක් නෙවෙයි භාවිත සමාධියක් කියන කරුණ අපි පහුගිය වැඩසටහන වැඩි කාලයක් අරගෙන පැහැදිලි කරගත්තා භාවිත සමාධියක වෙනස්කම මොකක්ද කියලා. ඒ ගැන මම නැවත පැහැදිලි කරන්න මේ වැඩසටහන යොදාගන්නේ නැහැ. ඔබට පුළුවන් පසුගිය අද පොහොය දවසේම මීට මුල් පෙර වැඩසටහන නැවතත් ශ්‍රවණය කරලා නරඹලා මේ දෙවෙනි කොටසට මේ දෙවෙනි දේශනාවට සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධ වුණොත් ඔබට වඩාත් පැහැදිලි බවක් ඇති වේවි. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් විමසනවා මහණෙනි මේ ගැන බලන්නේ මොකක්ද මේ ගැන හිතෙන්නේ මොකද්ද? කෝච භික්කවේ රූපස්ස සමුදයෝ මොකද්ද මහණෙනි මේ රූපයේ සමුදය කියලා කියන්නේ? අපි කියන්නේ රූපේ හට ගැනීම. රූපේ මූලිකව සකස් වෙනවා කියන එක. සකස් වෙච්ච දෙයක් තමයි රූපය. ඒ රූපේ සකස් වෙනවා කියන්නේ මොකක්ද එතකොට? රූපයේ සකස් වීම සැකස්ම. ඒ වගේම ඒ රූපයේ හට ගැනීම රූපයේ සම්භවය මොකද්ද? බුදුරජාණන් වහන්සේ අපෙන් ප්‍රශ්නයක් මේ නැත්තම් ඒ සංඝයාගෙන් ප්‍රශ්නයක් විමසනවා. දැන් එතකොට ඔබ ඉස්සරලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. එතකොට තමයි මේ දේශනාව නිවැරදි බවට අපේ නිවේදේශනාවෙන් වෙන්න ඕන දේ නිවැරදිව සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිත් එක්ක සාකච්ඡා කළා වගේ වෙනවා. ඇයි අපෙන් ප්‍රශ්නය ඇහුවා අපි උත්තරේ දුන්නා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක නිවැරදි කරලා ලබා දෙන පිළිතුර අපි ශ්‍රවණය කරන්න ඕනේ. පැහැදිලිද? මොකද අපි මේ වෙනකන් දැන් බුදුරජාණන් වහන්සේ අපෙන් මේ ප්‍රශ්න අහනකම් අපි බුදුරජාණන් වහන්සේලාගෙන් මේ ප්‍රශ්න අහන්න ගියේ නෑනේ. මොන ප්‍රශ්නද? මොකද්ද ස්වාමීනි මේ රූපේ සමුදය කියන්නේ කියලා අපි ඇහුවේ නෑනේ. බුදුරජාණන් වහන්සේගෙන් අහලත් නෑ අපි සංසාරේ එනකම්. බුදුවරු මේ සංසාරේ කොච්චර මොන ගැහුණත් ඒක හරියට අහගෙනත් නෑ. බුදුරජාණන් වහන්සේගේ ශාසනවල ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල පහළ වුණා වූ මහා සංගරුවන අපිට කල්යාණ මිත්‍රයෝ වෙලා ඉන්න ඇති. අපි ඒ අයගෙන් මේක අහගෙනත් නැහැ. මොකක්ද අහගෙන නැත්තේ? මොකද්ද ස්වාමීනි රූපේ හට ගැනීම කියලා අහලා නැහැ. ඉතින් දැන් අපි ටිකක් උත්සාහ කරනවා පොතපත පරිශීලනය කරමින් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබමින් කල්යාණ සහායක පිරිස එක්ක ධර්ම සාකච්ඡා කරමින් මොකද්ද මේ රූපයේ සකස් වීම කියලා හඳුනා ගන්න. දැන් ඔබෙන් ඇහුවොත් කවුරු හරි මොකද්ද මේ රූපයේ සකස් වීම කියලා ඇහුවොත් ඔබ මොනවද කතා කරන්නදී? ඔබට හිතන්නකො ඔබට ධර්ම සාකච්ඡාවක අදහසක් ඉදිරිපත් කරන්න කියනවා මේ රූපයේ සකස් වීම පිළිබඳව. එතකොට ඔබ කොහොමද කියන්නේ මේ රූපය? රූපේ මොනාගෙන්ද හැදුනේ කියලා අපි කියයි. රූපේ හැදුනේ මොනාගෙන්ද කියලා ඇහුවොත් අපි කියයි සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දේත් ගැන කියයි. සතර මහා ධාතු ගැන කියයි රූපේ කියලා. ඒකට නෙවෙයිද රූපේ කියන්නේ? සතර මහා ධාතු වලට නෙවෙයිද? ඔව් එහෙම තමයි අපි කියන්නේ. සතර මහා ධාතු වලින් තමයි එහෙනම් මේ රූප හැදුනේ. එතකොට රූපයේ සකස් වීම අහනකොට අපි මොකද කරන්නේ? රූපයේ සකස් වීම සිද්ධ වුණේ සතර මහා ධාතු වලින් කියලා උත්තරයක් දෙනවා. ඒක නේද අපිට දෙන්න දෙන උත්තරේ? පැහැදිලිද කියන එක? මේ රූපය හැදුනේ සතර මහා ධාතු වලින් කියලා අපි කියනවා. එතකොට ඒක තමයි රූප සමුදය කියලා අපි පෙන්වන්නේ. ඒ රූපේ හැදිච්ච හැටිනේ. තව කියයි මේ රූපේ හැදුනේ සතර මහා ධාතු. කොහෙන්ද එතකොට මේකට සතර මහා ධාතු හැදෙන්නේ? ඇයි කනකොට බොනකොට ආහාර වශයෙන් ගත්තේ මොනවද? ඒ තමයි සතර මහා ධාතු කියනවා. කනකොට බොනකොට ආහාර වශයෙන් ගත්තු නිසා
ඒවා සතර මහා ධාතු වලින් හැදුනේවා. නැත්තම් තව කෙනෙක් සතර මහා ධාතු කියන්නේ මේ රූපේ හැදෙන්නේ ආහාර වලින් කියනවා. ආහාර සකස් වෙලා ආහාර වලින් තමයි රූපේ හැදෙන්නේ කියලා කියනවා. එතකොට ඒකේ වැරද්දක් නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. රූපයේ සකස් වීම හැටියට ගන්න එතකොට සතර මහා ධාතු හේවත් ආහාර. ඉතින් එහෙම බුද්ධ දේශනාව තුලත් අපිට පෙන්වන අවස්ථා තියෙනවා. රූප සමුදය මොකද්ද කියද්දී ආහාර සමුදය විස්තර කරනවා. ඉතින් මේවා හොඳටම පැහැදිලි කරගන්න ඉතාම වටිනා හොඳ සූත්‍ර දේශනාවක් තමයි මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ දේශනා කරනවා ආහාර සමුදයෝ රූප සමුදයෝ කියලා. ආහාරය හට ගැනීමෙන් තමයි රූපය හටගන්නේ. රූපේ සකස් වෙන්නේ නම් ආහාර සකස් වීමෙන්. එහෙමනම් අපි මේ ධර්මතාවය අපි මේ දහම් කරුණ ආර්ය න්‍යායකට පවා ගලපගෙන බලන්න වෙනවා. එතකොට තමයි ආර්යයන් වහන්සේලාට ඒ ආර්ය න්‍යායෙන් බලනකොට තමයි ආර්ය වූ දර්ශනය ඇති වෙන්නේ. ඒ ආර්ය දර්ශනය තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් ඒ ආර්ය දර්ශනය ඇති කරගන්න ධර්මය අපිට සකස් සඳහන් වෙලා තිබෙන්නේ කොහොමද? ඉති ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල්හි මෙය වේ. කොහොමද? මෙය ඇති කල්හි මෙය වේ. තව එකක් තියෙනවා. ආර්ය න්‍යායයේ දෙවෙනි න්‍යාය තමයි මෙය උපදින කල්හි මෙය උපදී. ඊළඟට ඒ ආර්ය න්‍යායයේ තුන්වෙනි කොටස තමයි මෙය නැති කල්හි මෙය නොවේ. හතරවෙනි කොටස තමයි මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. ඔන්නෝම තමයි සරල වශයෙන් ආර්ය න්‍යාය අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. පාලියෙන් කියවොත් කොහොමද ඒක? ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඒකට කිව්වේ මෙය ඇති කල්හි. සති කියන්නේ ඇති කල්හි. ඉති ඉමස්මින් මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. ඉදං හෝති. ඊළඟ දෙවෙනි කොටස එකේ පෙන්නනවා මේ න්‍යායේ ඉමස්ස උප්පාදා ඉදං uppච්චති. මෙය ඉපදීමෙන් මෙය උපදී. ඊළඟට මොකද්ද පෙන්වන්නේ? මෙය නැති කල්හි මෙය නොවේ. ඒක කොහොමද පාලියෙන් කියන්නේ? ඉමස්මින් අසති ඉදං නහෝති. මෙය නැති කල්හි. අසති කියන්නේ නැති කල්හි. සති කියන්නේ ඇති කල්හි. අසති කියන්නේ එතකොට නැති කල්හි. ඉමස්මින් අසති ඉදං නහෝති. මෙය නැති කල්හි මෙය නොවේ. ඒ වගේම පින්වතුනි තව කතාවක් ඒකේ තියෙනවා ආර්ය න්‍යායේ. ඒ තමයි ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. දැන් පින්වතුනි මෙහෙම කිව්වට මේක නිකන් හුඟක් අයට හරි අපබ්‍රංශයක් වගේ. මොකද්ද හාමුදුරුවනේ ඒ කතාවේ තේරුම? මේ ඇති කල්හි කියනවා ආයේ මේ ඇත්ත කියනවා. මේ උපදිනකොට කියනවා මේ උපදී කියනවා. මේ නැති කල්හි කියනවා නොවේ කියනවා.
මේ නිරුද්ධ වී කල්ලි කියනවා මේ නිරුද්ධ වේ කියනවා. වචන ටික ගත්තාම වචන දිහා බැලුවාම සද්ද ටික ඇහුවාම අපිට නම් මිලෝ තේරුමක් නැහැ. ඒ පිළිබඳව කිසි වැටහීමක් ඇති වෙන්නේ නැහැ. තේරුමක් නැහැ කියලා කියනවා. ඇත්තටම ඉතින් ආර්යයන් වහන්සේලාට හැර ඕක හරියට තේරෙන්නේ නැහැ තමයි අනිත් අයට. එතකොට ආර්ය වූ ධර්මයකට අපි දක්ෂ නැහැ. අරිය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ කියන්නේ අන්න එතනි. මොකද හේතුව ආර්ය ධර්මයේ තුල ශික්ෂණයක් ලැබලා නැහැ. ආර්ය ධර්මයේ තුල හික්මීම කරලා නැහැ. ඒ නිසා මේ ආර්ය න්‍යාය ගැන පැහැදිලි තේරුමක් අපිට නැහැ. ඉතින් අපිට යම් ධර්මයක් හරියට තේරුම් ගන්න අවශ්‍ය නම් ආර්ය න්‍යාය සමග ගලප ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තමයි ආර්ය වූ දක්ෂතාවය. එහෙනම් දැන් අපි මේ කතා කරපු කතාව මොන කතාවද? ආහාර සමුදයෝ රූප සමුදයෝ කිව්ව කතාව. බලන්න ඕනේ මේ ආර්ය න්‍යායේ මොන ස්වරූපයේද අපිට පෙන්වා දෙන්නේ. මොන ස්වරූපයේද කියන්නේ ස්වරූප හතරක් පෙන්වන්නේ ආර්ය න්‍යායේ. මතකයිද ඔබට? හරි ඉක්මනින් අමතක වෙනවා. හරිම වේගයෙන් මේක අමතක වෙනවා. දැන් ඇත්තටම කීවේ මේක හොඳට තේරුම් ගන්න සුදුසුකමක් තියෙන්න ඕනද නැද්ද? ඕන සුදුසුකමක්. මොකද්ද ඒ සුදුසුකම? ඒ තමයි භාවිත චිත්තය. භාවිත සමාධියක්. ඒ භාවිත සමාධියක් අවශ්‍ය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සමාධින් භික්ඛවේ භාවිත. භාවිත සමාධියක් ඇත්තෙකුට මේ යථාර්ථය අවබෝධ වෙන්නේ. කවර යථාර්ථයද? රූපස්ස සමුදය. රූපස්ස අත්ංගමය අවබෝධ වෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ පැහැදිලි වෙන්න ඕනේ අපිට. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ අපි ගාව දැන් තියෙන? ආමුදුරුවනි ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නෑ නේද? මෙතන ප්‍රශ්නයක් නැත්තේ මොකෝ? අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. හරි හොඳයි, මොකද්ද අපිට තියෙන ප්‍රශ්නේ? මම කියනවා අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි භාවිත සමාධියක් නැහැ. දැන් භාවිත සමාධියක් වඩන්න කියනවා, වඩලා ගත්තු භාවිත සමාධියකට මේක අවබෝධ වෙනවා කියන්නේ. මොකක්ද අවබෝධ වෙන්නේ? රූපස්ස සමුදයයි, රූපේ සමුදයයි, රූපේ අස්තංගමයයි. දැන් එතකොට භාවිත සමාධියක් නැති නිසා මේක අපිට අවබෝධ කරන මට්ටමකට ගෙනිය ගන්න බැරි වෙයි. මොකද අවබෝධ කරන්නට අවශ්‍ය කරන මට්ටමේ සමාධියක් භාවිතා වෙලා නැහැ. භාවිතා වෙනකොට සමාධිය වර්ධනය වෙනවා. සමාධිය වර්ධනය වෙනකොට ඒකේ ලක්ෂණය තමයි මොකද්ද? භාවිතා කරලා ගත්තු වර්ධනයක ස්වභාවය තමයි මොකද්ද? වමනා කරන තැනට වමනා පරිදි ඒ සමාධිය භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මම ඒක පළවෙනි දේශනාවේදී ගොඩාක් අවධාරණය කළා ඔබට පින්වතුනි. දැන් ඔබට තියෙන්නේ බොහෝ දෙනෙකුට තියෙන රුචි අරුචිකම්මනේ. මොකක්ද ඔබට දැන් මේ දේශනා අහනකොට තියෙන රුචිය?
රුචියකුයි අරුචියකුයි තියෙනවා මෙතනදී. මොකක්ද ඒ රුචිය මොකක්ද මේ අරුචිය දැන්? අරුචිය තමයි හාමුදුරනේ එකම දේ කියවන්න එපා. අපිට රුචි නෑ ඒක. ඉක්මනට ඔක කියන දේ කියලා දාන්න. ආන් එහෙම ඉක්මනට මුළු සූත්‍රෙම කරුණු ටික ඉක්මනට අහගෙන ඉක්මනට දරා ගන්න ඉක්මනට මතක තියා ගන්න හරි ඉක්මන් ආදීසියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉක්මනට අල්ලගන්න කියන එකක් නෙවෙයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඉක්මන් වෙන්න කියලා එකක් නෙවෙයි. හදිස්සි වෙන්න කියලා කතාවක් නැහැ. ඉක්මන් වෙන්න, හදිස්සි වෙන්න, කලබල වෙන්න, කොහොම හරි මේක කරගන්න කියලා එහෙම කතාවක් නෙමෙයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඉක්මන කියන එක බොහොම කොට දෙයක්. කලබලයක් නෙමේක. හදිසියක් නෙමේක. එහෙම හදිසියක් කියලා එහෙනම් කවදා හරි හිමීට පුළුවන් වෙලාවක බැරිය කියලා. අපි අපේ පාඩුවේම මේක පුළුවන් වෙලාවක ඔන්න ඔහෙ සිද්ධ වෙයි කියලා. අතහැරලා දාලා ලිස්සලා ගිහිල්ලා අපේ පාඩුවේ අපි ඉන්නවා කවදා හරි වෙනතකම් බලාගෙන ඉන්නවා කියලා අවබෝධ වීම එහෙම බලාගෙන ඉන්නේකුත් නෙවෙයි. ප්‍රමාද නොවි කරන්න කියන එකකුත් කියනවා. බුද්ධ දේශනාවේ තියෙන්නේ ඉක්මන් වෙන්න කලබල වෙන්න කියලා නෙමෙයි අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදී බව අමෘතයට මගයි. ඒ කියන්නේ නිවනට මගයි. එතකොට අප්‍රමාදී වෙන්න කිව්වහම අපිට දැනෙන්නේ ඉක්මන් වෙන්න කිව්වා වගේ. අපි හදිස්සි වෙනවා. අපි කලබල වෙනවා. ඒ හින්දා කලබලයට හදිස්සියට අපි කියනවා ඉක්මනට ඕක කියන්න හාමුදුරුවනේ අපිට නිවන් දකින්න. එහෙම සූත්‍ර කීයක් ඇහුවද දැන්? තාම නිවන් පෙනුන්නේ නැහනේ. නිවන් දැක්කෙත් නෑ, නිවන් පෙනුනෙත් නෑ, අපේ කලබලේ සංසිඳුනෙත් නෑ. මේක පැහැදිලිනේ කලබලෙන් යන එක නෙවෙයිනේ දැන් සංසිඳීම ඇති කරගන්නනේ දේශනා කරේ. සංසිඳීම කියන්නේ සමාහිත බව කියන්නේ හිතේ සමාධිගත භාවය දියුණු කරගන්න කියන්නේ කලබලය ඇති කරගන්න නෙවෙයි. කලබලයට හදිස්සියට ව්‍යාකූලත්වයට පත් වෙන්න කියන එක නෙවෙයි මේක කියන්නේ. බොහොම ඉවසීමකට පත් වෙන්න. හොඳ විමසීමකට එන්න. ඒක තියෙන්න ඕනේ. ඔහේ බලාගෙන ඔහේ නිින්ද ගිහිල්ලා ඉන්න එක නෙවෙයි. හොඳ විමසීමකට එනවා කියන්නේ හොඳ අවදිමත් බවකට එනවා. එතකොට මේ කියන ලක්ෂණ වලට තමයි භාවිත සමාධි බව කිව්වේ. ඒ භාවිත සමාධියට පුළුවන්කම තියෙනවා මේ යථාර්ථය අපිට අවබෝධ කරලා දෙන්න. එතකොට පින්වතුනි අවබෝධ කරගන්න අවශ්‍ය කරන භාවිත සමාධිය අපි දියුණු කරගන්න තෙක් අඩුම තරමේ මේක අහගෙන ඉන්න සමාධිගත භාවයවත් අපි ගාව තියෙන්න ඕනේ. දැන් අහගෙන ඉන්න බැරි සමාධියක් ආවොත් මොකද වෙන්නේ අපිට? ඒ කියන්නේ තැම්පත් වීම. සමාධිය කියන්නේ මොකද්ද? තැම්පත් වීම. අහගෙන ඉන්න බැරි තැම්පත් වීමක් ආවොත් මොකද වෙන්නේ? අහගෙන ඉන්න එකත් එක්ක එකට ඉන්න බෑ, තැම්පත්කම වැඩි වෙනවා වෙලාවකට. එතකොට අහගෙන ඉන්න එක නැතුව ගිහිල්ලා තැම්පත්කම වැඩි වුණාම මොකද වෙන්නේ? ඔන්න හොඳට හිතලා බලන්න. තැම්පත්කම වැඩි වෙනවා කියන්නේ මොනවත්ම තේරෙන්නේ නැති වෙන්න තැම්පත් වෙනවා හිත. ඒ කියන්නේ හොඳට බුදියා ගන්නවා. එතකොට අහගෙන ඉන්න බැරි තැම්පත්කමක් ඒක. දැන් ඉස්සෙල්ලා මං මේක හදා ගන්න ඕනේ මොකද්ද? අවබෝධ කරන තැම්පත්කමක් අවශ්‍ය කරනවා. එතකොට ඒ අවබෝධ කරන තැම්පත්කමේ අපිට නොදැනී යන්න බෑ මේක. ඇයි එතකොට තේරෙන්නේ නැහැ? මේක හොඳට දැනෙන තේරෙන තැනකට මතුවෙලා එන තැම්පත්කමක් මේ කියන්නේ. එහෙම සංසිඳීමක් මේ කියන්නේ.
එහෙනම් මේ කියන්නේ මූලිකව අපේ තියෙන ඔය දරදඬුකම් ටික සංසිඳෙන්න ඕන. අපේ තියෙන මූලික දරදඬුකම් ටික තැම්පත් වෙන්න ඕන. ඒක විතරක් ප්‍රමාණවත් නෑ මෙතනදී. අපිට අවබෝධය හරස් කරන කට්ටිය මේකේ ඇහැරලා නම් ඒගොල්ලෝ මේකේ නැගිටලා නම් ඒගොල්ලෝ මේකේ වැඩ පටන් අරගෙන නම් ඒගොල්ලන්ගේ තැම්පත්කමක් නැත්නම් ඒගොල්ලෝ ක්‍රියාත්මකයි. ඒගොල්ලන්ටත් කියන්න වෙනවා පොඩ්ඩක් තැම්පත් වෙන්න. සංසිඳීමකට එන්න කියලා. ඒගොල්ලෝ කිසි සංසිඳීමක් නැතුව වැඩ කළොත් එහෙම ඒගොල්ලන්ගේ නොසංසිඳුණු බව ක්‍රියාත්මක වුණොත් මේකේ නොසංසිඳුණු බවේ ස්වභාවය මොකද්ද? දඟලන ගතිය. සංසිඳුණාම මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ දාංගලේ අඩු වෙනවා. එතකොට මේකේ සංසිඳෙන්න ඕනේ මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් හිතන්නකෝ රහ බලන්න දඟලන ගතිය තිබුණොත් හිතේ රස බලන්න දඟලන ගතිය තියෙනවනේ නේද? ඒ දඟලන ගතිය මේ හිතේ තිබුණොත් එහෙම අවබෝධ කරන්න බෑ කියනවනේ. ඇයි? අවබෝධ කරන්න තියෙන තැන මොකද කරන්නේ? රස බලන්න දඟලන ගතියක් හිතේ ක්‍රියාත්මක වෙනවා. එයා රසවත්කම හොයනවා. ඒ වගේම කොතනක හරි තිබුණොත් ඒ රසවත්කම බලන්න තියෙන තණ්හාව ආසාව සංසිඳිලා නැතිකමක් තිබුණොත් එයා මොකද වෙන්නේ? නීරස දේත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. නීරස දේත් එක්ක මොකද්ද කරගන්නේ? ගාෂ්ඨණයක් පටන් ගන්නවා. ආන්ගේ ගැටීමක් මේකින් මතු වෙන්න පටන් ගන්නවා. ඒ ගැටීම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ගැටීම ඉස්මතු වෙවි උඩ පැන පැනා මතු වෙවි ක්‍රියාත්මක වෙනවා. ඒ ගැටීමේ සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ගැටුම්කාරී බවත් සංසිඳිලා නැතු යනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ රසවත් බව ලබන්න තියෙන ආසාව මොකද කරන්නේ? වෙන කොහෙන්වත් රසවත් බව ලැබෙන්නේ නැත්තම් රසවත් නින්දක් බලාපොරොත්තු වෙනවා. අපි හිතන්නකෝ දැන් බණ අහන වෙලාවේ ධර්ම සාකච්ඡාවන් කරන වෙලාවේ මේ හිත බලාපොරොත්තු වුණොත් රසයක් හොයන්න නින්දෙන් නිදිසුවයක් නිදි රසයක් හොයන්න ගියොත් ආන්ගේ නින්දෙන් රසය හොයන ස්වභාවය ඒකට අපි කියනවා මත් වෙන ගතියක් ඇති වෙනවා නේද? මතයක් ඒක. මොන මතයේද ඒකට කියන්නේ? මිද්ද ගතියක්. මත්විච්ච ගතියක් තියෙන්නේ. ඒකට කියනවා තීන මිද්ද හේවත් නිදිමත කියලාත් කියනවා. එතකොට ඒක සංසිඳිලා නැත්තම් ඒ මත්විච්චකෙන් රස හොයන්න පටන් ගන්නවා. හිතේ හැටි මේ. එතකොට ආන්ගේ සියල්ලගෙම සංසිඳුණු බව තමයි භාවිත චිත්තයක ඇති වෙන වාතාවරණය. ඒ භාවිත චිත්තය මොකද කරන්න ඕනේ? මේ යථාර්ථය අවබෝධ කරන්න පිහිටව ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මම කියන්නේ පින්වතුනි මේ දේශනාව නම් ඔබට මම හිතන්නේ 20 30 සැරයක් අහලත් මදි වෙන්න පුළුවන්. 30 40 සැරයක් අහලත් මදි වෙන්න පුළුවන්. ඒත් මේකේ මේ කියන යථාර්ථයට හිත තියාගන්න හරි අමාරු වෙයි. ඒ නිසා උපක්‍රමයෙන් උපක්‍රමයට පියවරෙන් පියවරට තමයි මේ ගැඹුරකට කරගෙන හිත අරන් යන්න වෙන්නේ. මොකද චිත්ත සමාධිය තව ගොඩනගාගෙන නැහැ. භාවිත චිත්තයක් බවට පත් වෙලා නැහැ. සමාධි වඩන අය උවත් සමාධියට පුරුද්දක් නිසා පුරුදු විච්ච විදියට සමාධියක් කරගෙන යනවා ඇති. භාවිත විච්ච සමාධියකට එන්නේ නැහැ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ උත්තරීතර අනුශාසනාව මේ සමාධි භාවනා සූත්‍රය අපට පැහැදිලි කරගන්න පහසු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු මොකද්ද මේ කියන කරුණේ තේරුම. ඉතින් බලන්න වෙලා තියෙන හැබැයි භාවිතා නැති සමාධියකින්. භාවිත නොවුනා වූ සමාධියකට ගෝචර නොවන තැනක ඉඳගෙන අපි භාවිත සිතකට කළ හැකි වූ සත්‍ය ගවේෂණයකට යොමු කරවන්න හදනවා. මේ සත්‍ය ගවේෂණය මේ යථාභූතය පිළිබඳ ගවේෂණය මේ පරිේශණය කරන්න පුළුවන් කෙනා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙනවා. මොකද්ද මේ කරන්න පුළුවන් කෙනාට දෙන නම තමයි භාවිත චිත්තය. ඒ භාවිත චිත්තය කරන වැඩ කටයුත්ත කරන්න පුළුවන් කටයුත්ත තමයි යථාභූත ඥාන දර්ශනය පිළිබඳ පරිශ්‍රණය. එතකොට හරීම වැදගත් මේ වෙනකන් කළා වූ අපි මේ සඳහම් වැඩපිළිවෙල තුල මේ ධර්ම දේශනාව ඔබට ඉදිරිපත් කරන මේ YouTube channel එක ඔස්සේ ගෙනෙන ධර්ම දේශනා මාලාවේම මා මේ වෙනකම්ම කතා කළ කොටස් වලින් අතිශයින්ම වැදගත් ඊටාම ගැඹුරු කොටස තමයි මේ සාකච්ඡාව ආරම්භ කළේ. ඔබ කාලාන්තරයක් පාරමිතා පුරාගෙන ආව. ඔබ බොහෝ කාලයක් තිස්සේ මේ ධර්ම දේශනා අහමිනුත් මොකක් හරි බලාපොරොත්තුෙන් හිටියානම් ඒ බලාපොරොත්තුෙන් ඉන්න කරන්න තියෙන අවබෝධ කරනවා කියන කටයුත්තට හිත තියන්න තියෙන හොඳම තැන මේ කතා කරන්නේ. ඒ නිසා මේ පොහෝ දවසේ දැන් සවස් වරුවේ දේශනාව හැටියට මේ එනකොට ඔබ අහනකොට අර දවල්ට ගත්තු දානයේකේ බත් මතේ මේකට ගන්නෙ නැතුව හවස් වරුවේ ගන්න තියෙන නිදි මතේ මේකට ගන්නෙ නැතුව මේවා ඔක්කොම සංසිඳවගෙන තමයි මේ වැඩේට එන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමාධින් භික්කවේ භාවේත. මහණෙනි චිත්ත සමාධිය භාවිතයට ගන්නට. එතකොට භාවිත සමාධියකට පමණයි මේක කරන්න පුළුවන්. මම මේක නැවත නැවත අවධාරණය කරන්නේ ඒක ඒ තරම්ම අවධාරණය කළ යුතු කරුණක්. ගොඩක් අයට තියෙනවා සමාධිය පුරුදු විච්චි සමාධි. ඒ කියන්නේ සමාධියට හිත පුරුදු වෙලා. හිතට සමාධිය පුරුදුයි. පුරුද්දට සමාධි වැඩෙනවා. සමාධියට පුරුදු වෙලා ඉන්නවා. ඒ පුරුදු සමාධියට අබමල් රේණුවක්වත් හානි කරගන්න අපි කැමති නැහැ. එතකොට ඒ සමාධියේ ඉඳගෙන මොනවත් වෙන දෙයක් කල්පනා කරන්න කැමතිත් නැහැ. ඕම් කියලා සමාධිමත් වුණා නම් ඕම්ම තමයි. තේරෙනවද? ඒ හඬට එකඟ කරගෙන තියනවා හිත. ඒ ශබ්දෙට එකඟ කරගෙන තියනවා. හැබැයි ඒ එකඟ වෙච්ච සිතේ පාවෙන ගතිය, මත් වෙන ගතිය තියෙනවා ඒකෙත්. හැබැයි සමාධියට අපි හුරුයි දැන්. ඒ නිසා සමාධියේ ඉන්න පුළුවන්. පැය ඉන්න අය ඉන්නවා, දෙක ඉන්න අය ඉන්නවා, 3, 4, 5 මෙහෙම ඉන්න පුළුවන්. ඉඳලා ඒ සමාධි බලයෙන් මැරිලා ගිහිල්ලා එකී රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල උපදින්නත් පුළුවන්. කල්ප කාලාන්තරයක් ඒ සමාධිගත ස්වභාවය මුල් කරගෙන බ්‍රහ්ම තලවල ඉන්නත් පුළුවන්. එතකොට එයා ඒ භවයේ අතර මග හිර වෙනවා. අපි පළමුවෙනි දේශනාවේ පෙන්නවා බුදු සමිඳුන් අගය කළේ හොඳයයි යමකට. බුදු සමිඳුන් අගය කළේ හොඳයි කියලා යමකටද? ඒ මොකද්ද හොඳ? සමාධියයි හොඳ. සමාධියයි හොඳ. සමාධිමා සමාධිමත් බවයි හොඳ. හැබැයි
අන්තරිකඤ්ඤමාහු ආනන්තරික වූ සමාධියයි හොඳ. සමාධිමාන අන්තරිකඤ්ඤ එකතු වුණාම කියවෙන්නේ කොහොමද? සමාධිමානන්තරිකඤ්ඤමාහු. මේක කියවලා ඇති, මේක ජප කරලා ඇති, තේරෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි පුරුදු කරලා තියෙන්නේ ඔය සමාධිමානන්ත රිකඤ්ඤමාහු කියන සමාධිය නෙවෙයි. ආනන්තරික සමාධිය කියන එකේ වටිනාකම අපි දන්නේ නැහැ. හුරු කරගත්තු පුරුදු කරගත්තු සමාධියක් ගැනයි අපි අහලා තියෙන්නේ. ඒ නිසා අවවාදයට අනුශාසනාවට හැමතිස්සෙම අපිට ලැබෙන්නේ ඔහොම ඉන්න එපා, ඔය සමාධිය ටිකක් පුරුදු කරගන්න. ඔය සමාධිය ටිකක් හුරු කරගන්න. මොනවද ඔයාලා කරන්නේ? ඔය කාමයන්ටම හුරු වෙලා කාමයන්ටම පුරුදු වෙලා හිත මේ පැත්තට ගිහිලා විනාශ වෙනවා. සමාධිය ටිකක් හුරු කරගන්න, පුරුදු කරගන්න. අනේ මම නම් කියන්නේ හොඳයි එහෙම හරි කරන එක. ඇයි පිස්සු තුච්ච වූ කාමයේ පුරුදු වෙවි හිතට ඉන්නවට වඩා මේක හොඳයි නැත්තේ නෑ. හැබැයි බුදු සමිඳුන් අගය කළේ අපි ඔය හොඳයි කියන එක නෙවෙයි. එහෙනම් හිසු කාමයේද හොඳයි කිව්වේ? නෑ ඒකත් නෙවෙයි. සමාධියමයි හොඳයි කිව්වේ. ඇයි සමාධිමත් බවමයි හොඳයි කිව්වේ. අගය කළේ හැබැයි මොන සමාධියද? භවයේ අන් කිසි තැනක භවයේ අතරක කොතනකවත් නොරැඳෙන සමාධිය. එතකොට ඒ සමාධියට තමයි අපිට පුළුවන් වෙන්නේ මේකේ මේ කියපු කරුණට හිත තියවන්න. මොකක්ද ඒ කරුණ? සමාධිම් භික්කවේ භාවයතෝ භික්ඛු යථා භූතං පජානාති. සමාධිය වඩන භික්ෂුව තමයි මහණෙනි මේකේ යථාර්ථය අවබෝධ කරන්නේ. එතකොට භික්ෂුව කිව්වහම එහෙනම් භික්ෂුණීන් වහන්සේලාට බෑ, උපාසකයටත් බෑ, උපාසිකාවන්ටත් බෑ කියලා මේ වැරදි මතවලට එන්න එපා. මම ඒක පැහැදිලි කළා. භික්ෂුව කියලා කියන්නේ මේ උන්වහන්සේ කාටද කියන්නේ කියලත් මම පළවෙනි දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා. ඒකත් පළවෙනි දේශනාවට ගිහිල්ලා ආගෙන ඉන්න. පැහැදිලිද? එහෙම කරගෙන ඇවිල්ලා ඒ හින්දා පළවෙනි දේශනාව අඩුම තරමේ 10 සැරයක්වත් අහලා මෙතෙන්ට ආවොත් ඊටාම හොඳයි කියලා මම නිර්දේශ කරනවා. මොකද අපිට අහලා හරි මේක දැනෙන්න ගත්තොත් කොච්චර ලාභයක්ද? මට ජීවිතේ හම්බෙච්ච සුන්දරම සූත්‍ර දේශනාව මම මේ කතා කරන්නේ. ඒ තරම් හදවතට සමීප වෙච්ච දේශනාවක්. ඒ නිසා පින්වතුනි සූත්‍ර දේශනා 18000ම අපිට අරගෙන 18000ම ඉගෙනගෙන 18000ම කටපාඩම් කරගෙන අපිට මේකේ යන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එහෙම කරනකොට අපි මැරෙන්න වැටෙනවා නේද? ඉතින් පුළුවන් තරම් ඉගෙන ගන්න සූත්‍රය අපේ සියලු සූත්‍ර නවත්තන සූත්‍රයක් වෙන්න ඕනේ. හරියට අපිටත් තියෙනවනේ එක එක සූත්‍ර. යටි සූත්‍ර නේද? මිනිස්සු ගාව හරියට එක එක සූත්‍ර, යටි සූත්‍ර, නූල් සූත්‍ර නේ? ජප කරන්නේ කරණීය මෙත්ත සූත්‍රේ. යටින් යන්නේ වෙනම සූත්‍රයක්. මිනිස්සු ගාව අසල්වාසීන් එක්ක ඇසුරු කරද්දි, පවුලේ අයත් එක්ක ඇසුරු කරද්දි කියන්න හදන්නේ නම් හැමදෙස්සෙම කරණීය මෙත්ත සූත්‍රේ. යටින් යන්නේ කාටවත් හිතා ගන්න බැරි නූල් සූත්‍රයක් ගෙනියනවනේ යටි. කවුරුත් බලාපොරොත්තු වෙන යටි සූත්‍රයක් අටවනවා නේද? ඉතින් එව්වා යට යන සූත්‍රයක් අපි කතාවට ගන්න ඕනේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා වලින් තමයි මේක යට කරන්න පුළුවන්. ඒක තමයි මට නම් දැනিলা තියෙන දේ.
ඒ නිසා අපි මේකේ සාකච්ඡාව ටිකක් ඉක්මනට කරමු. ඉක්මනට සූත්‍රය ඉවර කරමු කියන තැනින් අයින් වෙමු. කරන කොටස හොඳට හිතට කාවදින්න කරමු. එහෙම හොඳ නැද්ද? එතකොට දැන් අපි කතාව ගෙනාවා මම මෙන්න මේ වගේ තැනකට. ඒ මොකද්ද? චිත්ත සමාධිය වඩන්ට ඒ සමාධිය වඩන හිතට තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. කවර යථාර්ථයක්ද කියලාත් පැහැදිලි කළා. පසුගිය සූත්‍රෙත් මේ සූත්‍රෙත් නැවත මතක් කළා. සූත්‍ර දෙකක් නෙවෙයි දේශනා. එකම සූත්‍රය. මේ දේශනාවෙදිත් ඒක අවධාරණය කළා. මොකද්ද? රූපස්ස සමුදයංච අත්තංගමංච. ඕන් අවබෝධ කරන යථාර්ථය. දැන් අපි කාලයක් තිස්සේ ඕක තමයි කතා කරන්න බලන්න හිටියේ. මොකද්ද මේ රූපයේ සමුදය? රූප සමුදය දැනගන්න කැමති නැද්ද අපි? කැමති. ඉතින් කැමති හින්දාම අපි නොයෙක් විදිහට රූප සමුදය කතා කරනවා. රූපේ හට ගැනීම මොකද්ද ගම? අනේ ආමතුරුනේ දැන් අපි ඒක දන්නවා. රූපේ හට ගැනීම ගැන තමයි මේ දවස්වල අපි කතා කර ඉන්නේ. මේක සතර මහා ධාතු වලින් හැදුනේ ආමතුරුනේ. ඕනනම් ආමතුරුන්ටත් අපි විස්තරේ කියලා දෙන්න. කියලා අපි දැන් මේ කල්යාණ පිරිස් අතර අපි එකතු වෙච්ච කල්යාණ සංසද අතර අපි ධර්මයේ කතා කරන්න එකතු වෙච්ච පිරිස් අතර මෙහෙම සාකච්ඡාව යන්නේ නැද්ද? මේ රූපේ හැදුනේ සතර මහා ධාතු වලින් කියලා. තියෙනවද එහෙම කතාවක්? වැරදිද? ඔව්. ආයෙ කතාවක් තියෙනවා මම ඒකත් මතක් කරා දැන්. දැන් මතක් කළාට මේක වේගෙන් අමතකත් වෙන හින්දා ආයෙත් කියන්න වෙනවා. ඇයි මෙහෙම කරන්න වෙලා තියෙන්නේ පින්වතුනි? මේක උගන්වන්න හදන්නේ භාවිත සිතකට නෙවෙයි. අභාවිත චිත්තයකට මේ උගන්වන්න හදන්නේ. අභාවිත සමාධියකට මේ උගන්වන්න හදන්නේ. එතකොට භාවිතා නොවිච්ච බහුලීකృత නොවිච්ච සමාධියක් අපිට තියෙන්නේ. ඒ කියන්නේ කැඩි කැඩි යන, බිඳි බිඳි යන, එකඟ නොවන, විසිරිච්ච, පැතිරිච්ච මොකක්ද ඒකට කියන්නේ? පසුතැවිලි පිරිච්ච හිතකටයි දැන් මේ මොකක් ගැනද කියලා දෙන්න හදන්නේ? සමුදයයි අස්තංගමයයි කියලා දෙන්න හදන්නේ. පොයට මොකක් හරි කරන්නත් එපායි. පොයට බණක් අහන්නත් එපායි. ඉතින් අහන බණ හොඳ එකක් වෙන්නත් ඕනේ. හැබැයි හොඳ බණ අහන්න තරම් හොඳ හිතක් ඇත්තෙත් නැහැ. හොඳ චිත්ත ඒකාග්‍රතාවයකින් යුක්ත නම් තමයි ඒක හොඳ හිතක් වෙන්නේ. හොඳ වැඩුණු සිතක් ඒක. ඉතින් ඒ හින්දා දැන් මේ ප්‍රශ්න ඔක්කොටම අපි මොන හරි හොඳ වැදගත් මිනිස්සු කියලා කියන්න මොන හරි වැදගත් වැඩක් කරන්නත් ඕනේ. හින්දා වැදගත් දෙයක් කතාවට ගන්නත් ඕනේ. ගැඹුරු දෙයක් ඕනේ කියන අදහසක් තියෙනවනේ. ඒ හින්දා මේවා ඉතින් අරගත්තට කතා කරන්න ගියාම මේ වගේ අරුත්බර බව දැනෙන්නේ නෑ අපිට. දැනෙන්නේ මේ ටික අහගෙන යනකොට හොඳට දැනෙන දෙයක් එනවා. ඒ තමයි නිදිමත. තෝන්තු මාන්තු වෙලා යන ගතිය දැනෙනවා. මේක විග්‍රහ වෙලා පැහැදිලි වෙලා දැනෙනවා කියන එක නම් වෙන්නේ නැහැ. ඒ නිසා වෙහෙසෙන්න වෙයි, කල්පනාව හොඳට තියාගන්න වෙයි, අවදියෙන් ඉන්න වෙයි. මොකද්ද මේ හාමුදුරුවෝ කියන්නේ කියලා බලන්නවත් අහගෙන ඉන්න වෙයි. හාමුදුරුවෝ බොරු කියවනවාද මෙතන කියලා බලන්නවත් අහගෙන ඉන්නකෝ. තේරුණාද? අන්න එහෙම අහගෙන ඉඳලා හොඳට මෙතෙන්ට හිත තියාගෙන හිටියොත් අහගෙන ඉඳීමේ සමාධියවත් එයිනේ අවබෝධ කිරීමේ කෙසේ වෙතත්. මම මේ වීරිය කරන්නේ ටික නිතර නැවත කියවන්නේ නැවත එකම දේ කතා කරන්නේ මම ඕගොල්ලෝ ගාව මේ අහගෙන ඉන්නේ ඌ සමාධියවත් ඇති කරවන්න. ඊට පස්සේ අහගන්න එකවත් අහගෙන තියෙනව නේද? ඊට පස්සේ මේක භාවිත සමාධියක් අරන් ගිහිල්ලා භාවිත සමාධියකින් වඩලා අරගෙන මේ ඊට බලන්න වෙයි මේක කොච්චර අවබෝධ කරගන්න පුළුවන්ද කියලා. පැහැදිලිද මං කියන එක?
ඒකයි සැබෑ බුද්ධ ශාසනය. එයයි සැබෑම බුද්ධ අනුශාසනය. ඒ සැබෑම බුද්ධ අනුශාසනයටයි ඒතං බුද්ධ අනුශාසනං කියන්නේ. මේවා ටිකක් හිතලා මතලා හොඳට තේරුම් ගන්නට වෙයි. අපි මේ එක එක්කිනාට දෝෂාරෝපණ දාගෙන අපි හරි කියාගෙන හිටියට අපි ඉන්නව නේද මේ ඉන්නෙම අසමාහිත භවයේ. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ තියෙන සමාධින් භික්කවේ භාවිත. මහණනි භාවිතා කරන්න සමාධිය. අපි ඉන්නේ භාවිතේ නෙවෙයි. අභාවිත චිත්තයක් එක්කලා. හිතට හිත විසිරි යනවා. ඒක දැන් විසිරෙන හිතක් එක්ක අපි ඉන්නේ. විසිරෙන හිතට විසිරි යන සිතුවිලි ගලාන එනවා. ඒ ඔස්සේ අපිට මේ ධර්මයත් මේකට දාන්න වෙනවා. මේක නිකන් තුමෝදර වගේ. ඒ කියන්නේ ගලාන එන ගංගා තුනක් එකට මුණ ගැසෙන මුව දොර. ඒකට මොකද්ද කියන්නේ? තුමෝදර. අපි මෙහෙන් ධර්මයත් ගලාගෙන එන්න සලස්වනවා. ඒකත් ඇවිල්ලා වැටෙනවා හිතට. දෝරේ ගලාගෙන එන අකුසල දාලාවකුත් මේකේ ගලාගෙන ඇවිල්ලා ඕතෙන්ටම වැටෙනවා කියමුකෝ. කරගන්න ඕන කරන පින් සිතුවිලි තියෙනවා. අර පින්කම කරන්න ඕන මේ පින්කම කරන්න ඕන තව අපි මේවා කරගන්න ඕන කියලා පින් දහම් කරගන්නේ වාගේ සිතුවිලි ධාරාවකුත් ගලවාගෙන ඇවිල්ලා ඔතෙන්ටම වැටෙනවා කියන්නකෝ. ඒ දෙක එතෙන්ට සෙට් වෙන තැනටම අපි මේ අවබෝධ කරන්න කියනකොට ඒක ඔස්සේ ගලාගෙන එන සිතුවිලිත් ඇවිල්ලා ඔතෙන්ට වැටෙනවා. හොඳ තුම්මෝදරා. ඔය රටේ හැමතැනම තැන් වල තුම්මෝදරවල් තියෙනවා. ඒ වනිමේ මේ කියන්නේ. ඔව් මේ මෙතන මේ හිතත් එක්ක හිතත් හරියට තුම්මෝදරක් වගේනේ. මං කියන එක තේරෙනවද? එතකොට මේකේ අපි භාවිත සිතක් නෙමෙයි තියෙන්නේ. මේ වේගෙන් ගලාගෙන යන සිතුවිලි ධාරා ගොඩක් එක්ක පොරබදින සිතක් මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අකුසල් සිතුවිලි ගලාන ඇවිල්ලා වැඩිපුර යනකොට අකුසල් සිතුවිලි වැඩි වෙනකොට එතන උතුරලා යන්නේ අකුසල්. පුණ්‍ය සිතුවිලි ගලාගෙන යන වෙලාවට පින් උතුරලා යනවා එතනින්. පින් සිතුවිලි උතුරලා යනවා. දැන් අවබෝධ කරන්න ඕනේ කියන ඒවා අරවා දෙකම විභාගම උතුරගෙන යන්න තරම් තව ඇවිල්ලා නැහැ. ඒවත් චුට්ටක් ගිහිල්ලා අර ලොකු බේත් කෝපයක් අරගෙන අර මාත්‍රාවට හරියන්න මේ පෙනි බිඳුවක් එකට දානවා වගේ අපි මේ අවබෝධ කරන්න ඕනේ කියන අදහසත් චුට්ටක් දානවා උකට. මීතරේට නැත්තම් මාත්‍රය අපිට. බේත් බොද්දි දානව නේද? මොකේද දාන්නේ ඒක? ඔව් මීතරයට කියලා අපේ පරණ උද්දවිය කියන්නේ ඒකට. ඔව් මීතරයට මී පැණි බින්දුවා. මීතරේ නෙමෙයි ඒක මාත්‍රාවට. මාත්‍රා කරනවා කියන්නේ යාන්තම් අරකට සම්බන්ධ කරනවා. අනේ අපිට ඒ මාත්‍රා වශයෙන් හරි හැබැයි මේ අදහස ආපු එක නම් වටිනවා හැබැයි. මොකද්ද? අවබෝධ කරගන්න ඕන. දැන් පසුගිය වැඩසටහන් ගණනාවක් අපි කතා කරා. විශේෂයෙන් පසුගිය පොහොය දිවසේ ධර්ම දේශනාවල අපි කතා කරා ජීවිතේ දැන් හසුරවන්න ඕනේ අවබෝධය පිණිසමයි කියලා. මාත්‍රාවක් ගත්ත නේද අපි එකට? ඈ? ඒ මාත්‍රාව තියෙනවද දැන්? ඒ මාත්‍රාව ගත්තාම මේ මාත්‍රාව තියාගන්න ඕනේ. පැහැදිලිද? දැන් එක එක මාත්‍රා තියෙනවනේ. එතකොට මාත්‍රාවක් කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? සංගීත ශාස්ත්‍රයේ මාත්‍රා කියලා කොටසකුත් තියෙනවා. එතකොට යම් මාත්‍රාවකින් ඒ යම් ස්වරයකින් වැඩ පටන් ගන්නවාට අපි කියනවා ඒ මාත්‍රාවක්. ඔව් ස්වර වලින් තමයි මාත්‍රා හදාගන්නේ. එතකොට ඒ කෙටියෙන් ශබ්ද කරන මාත්‍රා වලට ලඝු මාත්‍රා කියනවා. දීර්ඝ ශබ්ද කරන ඒවාට ගුරු මාත්‍රා කියනවා. එහෙම සංගීතයේ ටිකක් තියෙනවා. ඒ වගේ අපේ ජීවන රිද්මය සපයන සංගීතයක් වගේ
අපේ ජීවිතයට මේ කියන්නා වූ ධර්ම මාත්‍රාව ආවොත් තේරුණාද කියන එක? ධර්ම මාත්‍රාව ආවොත් මාත්‍රාව හොඳට දැනගෙන වැඩ කරගන්න පුළුවන් වෙනවා. මේක ටිකක් හොඳට විමසිල්ලෙන් බැලුවාම තමයි සිද්ධ වෙන්නේ. දැන් තියෙනවා භෝජනේහි මච්ඡඤ්ඤෝ හෝති. ඒක සිංහලට පරිවර්තනය කරගෙන තියෙන්නේ පමණ දැනගෙන කන්න ඕන කියලා. ඒ කියන්නේ ඒ සිංහල කවුරු හැදුවද කියන්න මම දන්නේ නැහැ. ඔව් පමණ දැනගෙන කන්න ඕන කිව්වහම සිල් කට්ටිය කියන්නේ ආමදුරුවනේ ටිකක් කන්න ඕනේ. ප්‍රමාණය දැනගෙන කණ්ඩ. ඒකට තමයි ඒගොල්ලෝ පමණ දැනගෙන කනවා කියලා වළඳනවා කියලා කියන්නේ. හැබැයි බුද්ධ දේශනාවේ තියෙන්නේ මොකද්ද? භෝජනම්මි මත්තඤ්ඤූතාව. මත්තඤ්ඤූතාව කියලා කියන්නේ මාත්‍රාව දැනගන්න ඕනේ. මාත්‍රාව කියලා කියන්නේ ස්වරයක්. එක රිද්මයක් ඒ ස්වරය තුල එන්නේ. මගේ මේ කතා ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. ගැඹුරු අරුතක් මේකේ තියෙන්නේ. මාත්‍රාව කියලා කියන්නේ එක්තරා ස්වරයක්. එක්තරා රිද්මයක් සපයනවා ඒ ස්වරය. ඒ රිද්මයේදී දැන් බුදුරජාණන් වහන්සේ සමහර දවස්වලට එක බත් පිටුවකිනුත් වළඳලා ජීවත් වෙන අවස්ථා තියෙනවා කියනවා. බත් පිටු දෙකකිනුත් යැපෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට පාත්‍රයේ ගැට්ට ගාවටත් වළඳන අවස්ථා තියෙනවා. මාත්‍රාව කියන්නේ එතකොට පමණ දැනගෙන කන්න ඕනේ කියන එකනේ අපි කියන්නේ. කොපමණකද කන්න ඕනේ? පාත්‍රයේ කොතෙන්ටද? මේක මැනලා අර ආමි පෝසස් වල එයා පෝසස් වල අර මේ ගානකට දෙන්නේ කියලා මැනලා දෙන එකක් නෙවෙයි මේක. දැන් අපි ඒ ක්‍රමයට තමයි මාත්‍රා අඳුරගෙන තියෙන්නේ. ඒ කියන්නේ පමණ දැනගෙන ප්‍රමාණයකට ආහාර තපයන්නේ. ප්‍රමාණයකට ආහාර ගන්නවා කියන එක නෙවෙයි මේ බුද්ධ දේශනාවේ පෙන්වන්නේ. මාත්‍රාව කියලා කියන්නේ මෙයා ආහාර ගන්න රිද්මයක් තියෙනවා. මට මේක කියන්න තේරෙන්නේ නැහැ. ආහාර ගන්නකොට ඒ රිද්මයට සමවැදිලා තමයි ඒ ස්වරයට ඇවිල්ලා තමයි ආහාර ගන්නෙ. එතකොට ඒ ස්වරය එනකොටම ඒකේ තියෙන්න ඕනේ ලක්ෂණ ටික අපිට ඔළුවට එනවා. දැන් ඔබ දැකලා ඇති සමහර ඔය ටෙලි ඩ්‍රාමාස් වල. දැන් ටෙලි ඩ්‍රාමා නැති නිසා මෙගා ඩ්‍රාමාස් වලත් එක් චරිතය ඒකේ රංගනයට එනකොට එයාට අදාළ ස්වර පද්ධතියක් පසුබිමින් වාදනය වෙන්න සලස්වනවා. යම් මියුසික් කාණ්ඩයක්. ඒ ඇහෙන රිද්මේදී මෙයාට මෙයාගේ චරිතෙත් එක්කලා එන්න ඕනේ ගති ලක්ෂණ මතු කරනවා එකකින්. එතකොට එයාව දැක්ක ගමම අර සංගීතෙත් පසුබිමින් එවන්න ගන්නවා. අපිට එන්නෙම එයා එක්ක බැඳිච්ච ඒ චරිතෙත් එක්ක බැඳිච්ච ගුණාංග ටිකක් එනවා ඒ සංගීත කොටස නිසා. ඉතින් මිනිස්සු ඒ චරිතවලට ওই තරම් ඇලෙන්නේ ඒ කොටස් වලින් කාවද්ද වීම නිසා. හොඳ ටෙලි නාට්‍ය බලනවා කියන්නේ අපි කතා වලට අහු වෙලානේ බලන්නේ. ඒ වගේ තියෙන කතාවට අපි අහු වෙලා ගිහිල්ලානේ. කතාවේ සිද්ධි සංසිද්ධි ටික අපිට අහු වෙන්නේ නැහනේ. ඉතින් මට ඔය ඉඳලා හිටලා දැක්කත් මම බලපුවම් වෙන්නේ මං කතාවට අහු වෙනවට වඩා කතාවේ යන ඈතම කතා ටික මට අහු වෙනවා. මෙහෙම කතාවකුත් තියෙනව නේද මේ සංගීත කොටසෙන් නේද මේ මිනිස්සු අන්දලා ගන්නෙ මෙතන. දැන් ඕකේ සද්දේ වහලා සද්ද ටික නවත්තලා රූප විතරක් බැලුවොත් කතාව වැදගත්ද?
මෙලෝ රහක් නැහැ. තේරුණාද? කතාව එක තමයි. කතාව විතරක් නම් කමන්නේ මේකේ අමතර පසුබිම් සංගීත ඒ වගේම තමයි අපේ ජීවන කතාවත්. ආහාර ගන්න වෙලාවෙත් අපි යම්කිසි අර පසුබිම් සංගීතයක් සපයනවා වගේ යම් රිද්මයකට මේක ගන්නවා. මොකද්ද? නේව දවායන මදායන මණ්ඩනාය න විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස තිතියා. මේකෙන් කියන මේ රටාව හිත ඇතුලේ කාවද්දමින් හිත ඇතුලේ මොමුණමින් ඒ මිමුණුන් හඬත් එක්ක අපිට එනවා මේක ඇලෙන්න ඕනේ නෑ. යන්තම් යැපීමට විතරයි ජීවිත පැවැත්මට විතරයි කියන හැඟුම්බර බවක් මේකට ආරෝපණය කරගන්න. කන ප්‍රමාණය එතකොට වැඩි වුණාද අඩු වුණාද? දැන් කන ප්‍රමාණය අපි පාත්‍රයේ ගැට ගාවට වළඳන්නේ කියලා තියමුකෝ. අනේ පාත්‍රයෙන් භාගයක් කියමුකෝ නිකන් අල්පෙච්ච වෙන්නින්ද. අනේ සමහර දවස්වලට පින්ඩ පාති ගියාම පාත්‍රයෙන් භාගයක් තියා පාත්‍රයෙන් අඩිය වැහෙන්නවත් නැහැ. එදාට දැන් අර මාත්‍රාව ගන්න විදියක් නැහැ. එතකොට හරි කචල් එකක්. මාත්‍රාවට එන්න විදියක් නැහැ. ප්‍රමාණයක් මේකේ නියම කරගන්නේ නැහැ ඒ නිසා. අපි ඒ ලැබෙන දවසට ලැබෙන විදිහට අපිට ගැළපෙන විදිහට නැති වේදනා ඇති නොවෙන්නට ඇති වේදනා පමණක් සමනය වන්නට ගැළපෙන ආහාර ප්‍රමාණයකට යනවා. හැබැයි යන්නේ හැමතිස්සෙම මේක අවබෝධ කරගන්න ඕනා කරන කියන ඒ ප්‍රකාශන එක්ක ඇතිවිච්ච අපිට රිද්මයක් තියෙනවා නම් ජීවිතේ. ඒ රිද්මේ මෙතෙන්ට එකතු කරනවා. තේරුණාද? ඒක කරන්න බැහැ අර කියන්නා වූ භාවිත සමාධි මට්ටමත් එක්ක දානේ වළඳන්නේ නැත්තම්. මං කියන එක පැහැදිලිද? භාවිත සමාධි මට්ටම මෙතෙන්ට එනවා නම් ඔය කියන රිද්මයත් මෙතෙන්ට ගන්න පුළුවන්. ඒ රිද්මයෙන් ගන්න ඕන ප්‍රයෝජනෙත් මේකේ ගන්න පුළුවන්. මොකද්ද? සමුදය තේරෙයි. රූප සමුදය. ඒ වගේම රූප අස්තංගමේ පැහැදිලි වෙයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක එහෙම වෙනවා කියලා. භාවිත සමාධියක් ඇත්නම් ඒ භාවිත සමාධිය තියෙන කෙනාට සමාධින් භික්කවේ භාවයතෝ භික්ඛු යථා භූතං පජානාති. කවර යථාර්ථයක්ද? රූපස්ස අත්තංගමංච සමුදයංච අත්තංගමංච. දැන් මේවා අපි පාඩම් කරනවා කියවනවා ඕවා කරනවා මිසක අපේ හිත එතෙන්ට ගෙනිය ගන්න තාම බැරි වුණ ප්‍රශ්නේ තියෙනවා. ඒකයි මම කිව්වේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපිට. මොකද්ද ප්‍රශ්නේ? භාවිත සමාධි මට්ටමක් නැති එක. පැහැදිලිද? එතකොට මේ දේශනාවේ මම මුලින් සඳහන් කළා වගේ මෙච්චර කතා කරද්දි ඔබට දැනෙන්න ඕනේ කරුණු දෙකක්. භාවිත සමාධියක තියෙන අවශ්‍යතාවය දැනෙන්න ඕනේ. අනික සමාධියක් තියෙනවා නම් තියෙන සමාධිය කොහොමද හරි දෙයකට යොදවන්නේ කියලා පැහැදිලි වෙන්න ඕනේ. සමහරව සමාධි වඩ아가න ඉන්නවා සුවසේ. හැමදාම සමාධිය පුරුදු කරගෙන පුරුදු වෙච්ච සමාධියට එලා ඉන්නවා. පැහැදිලිද කියන එක? ඒ වුණාට සමාධියෙන් කරගන්න ඕනේ වැඩේ නෑ. එහෙම කල්ප ගණන් ඉන්න බ්‍රහ්මතල කොච්චර තියෙනවද? කෝ අවශ්‍ය වැඩේ කරන්නේ නෑනේ. එහෙනම් මේකේ සමාධිය ප්‍රතික්ෂේප කරන්නත් හදනවත් නෙවෙයි මේ. මොකද මේ අවබෝධ කිරීමේ කතාව ටිකක් ඉස්මතු කර ආවහම සමාධියට බැන්නා කියලා මේක ඇහෙන්න පුළුවන් කෙනෙකුට. සමාධි වර්ධනය ගැන නිතර ගැඹුරින් කතා කරන්න ගියාම ටිකක් මේ කරන්න ඕන වැඩේ අමතක වෙලා යන්න පුළුවන්. ඒ නිසා සමාධිය මාත්‍රා වශයෙන් හැදුනත් අවබෝධය කියන එක මාත්‍රා වශයෙන් හරිත් එතෙන්ට එකතු වෙනවා නම් ඒක වර්ධින පැත්තක් වෙන්නේ නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සමාධියට යනවා එතකොට. පැහැදිලිද? එතකොට අපි මේක තව ටිකක් පැහැදිලි කරගමු එහෙනම්.
මොකද්ද මේ සමුදය කියන්නේ මොකද්ද? රූපස්ස සමුදය. රූප සමුදය ගැන කතා කරන්න මේ දේශනාවේ අපිට මඟ පෙන්නනවා. එතකොට රූපයේ සකස් වීම මොකද්ද? මං කලිනුත් කිව්වා අපි අහපුවාම කියයි මොකක් කියලාද? හාමුදුරුවනේ සතර මහා ධාතු වලින් තමයි රූපේ හැදෙන්නේ. හරිද? එහෙම නැත්නම් ආහාර වලින් තමයි රූපේ සකස් වෙන්නේ. ඒ කතාව පැහැදිලිද? නැත්නම් නෑ. ඔව් නම් ඔව්. අපිට කියන්න තියෙන්නේ මොකද්ද? ඔව් කියලා කියනවා අපි. කියන්නේ බොරු. අපිට ඔව් නෙමෙයි ඔක නෑ කියන්න ඕනේ. ඒ වුණාට පාඩම් කරලා සූත්‍ර අහලා මේව වෙලා තියෙන නිසා ආහාර වලින් තමයි රූපේ හැදෙන්නේ කියලා තේරෙන්නේ නැද්ද? කනකොට බොනකොට රූපේ හැදෙනවා කියලා. ආහාර වලින් නෙමෙයිද රූපේ හැදෙන්නේ? ඔව් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනව නේද? ආහාර සමුදය රූප සමුදය කියලා. ඉතින් ඒක දැන් දල වශයෙන්වත් තේරෙන්නේ නැද්ද? මොකක්ද ඒ කියන්නේ? ආහාර වලින් තමයි රූපේ හැදෙන්නේ කියලා. ආහාර සමුදය රූප සමුදය. අපිට මෙහෙම හරි වගේ තේරෙනවා වගේ දැනෙන්නේ අර භාවිත සමාධිය නැති හින්දා. භාවිත සමාධිය නැති හින්දා අපිට මේ කොව්වත් එකයි වගේ. මොකක්ද කොව්වත් එකයි වගේ කියන්නේ? ඉති ඉමස්මින් සති ඉදං හෝති කිව්වත්. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති කිව්වත්. නිකන් ඔක්කොම එකයි වගේ. ඒව මොකටද මෙතෙන්ට? ආර්යයන් වහන්සේලා වෙන්න බෑ ආර්ය න්‍යායෙන් තොරව මේ ධර්මයේ දැකලා. අපි බඩ පිරෙන්න බත් කනවා, බත් කාපට පස්සේ අපිට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. රූපේ ඊට පස්සේ අර දිරණ එක අඩු වෙලා රූපයෙන් මස් පිඩු හැදිලා එනවා. එහෙම එකක් ගලප ගන්න බැරි නෑ. කෑවහම බිව්වාම ආහාර වලින් රූපේ හැදෙනවා කියලා. ආහාර නැත්තම් රූපේ නැති වෙනවා කියලා. එහෙම ගලප ගන්න පුළුවන් වගේ පෙනුනට ඒක ආර්ය න්‍යායයට ගලපගෙන නෑ තව අපි. මොකද ආර්ය න්‍යාය කියන්නේ? ඊති මස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල්හි මෙය වේ. දැන් දාන්න එතකොට ඕකට. ආහාර ඇති කල්හි රූපය ඇත. ආහාරය ඇති කල්හි රූපය වේ. රූපය ඇත. තව විදිහකින් කියවනේ සතර මහා ධාතු වලිනුයි රූපේ හැදෙන්නේ කියලා එකක් කියවනේ. සතර මහා ධාතු ඇති කල්හි රූපය ඇත. මොකද ආහාර කියන එකේ තියෙන්නේ සතර මහා ධාතු තමයි. ඒ හින්දා ඔය ආහාරය හඳුන්වන්නේ කබලින්කාර ආහාරය කියලා. ඒ මොකද කෑලි කෑලි වලින් කන හින්දා කියලාත් කියනවා සමහර අය. නමුත් කබලින්කාර ආහාරය කියලා කියන්නේ මොකක්ද? ඕජාව 8 වෙනි කොට ඇති රූප කලාපවලටයි කියන්නේ. ඒ කියන්නේ සතර මහා ධාතු වගේම ඔය සතර මහා ධාතු එක්ක බැඳිච්ච තව රූප ಜಾති 4ක් තියෙනවා. ඒවට කියනවා වර්ණ, ගන්ධ, රස, ඕජා. දැන් එතකොට එතන 4යි මේ දැන් අලුතෙන් කියපු 4යි. එතන 4 කිව්වේ? අර මුලින් 4. මුලින් 4 කිව්වේ? මූලික 4. මූලික 4 කිව්වේ? පාඨවි, ආපෝ, තේජෝ, වායෝ. අර හැමදාම කියපු 4. ඒ 4ට මේ අලුත් 4 ආවහම ඔක්කොම 8යි. 8 වෙනියට ඉන්නේ කවුද? ආයි කියවලා බලන්න ඕනේ. නේ නිකම්ම කියන්න බෑ. කියවලම බලමුකෝ. පස්වෙනියට වර්ණ,
හයවෙනියට ගන්ධ, හත්වෙනියට රස, අටවෙනියට ඕජා. වර්ණ ගන්ධ රස ඕජා. අටවෙනියට ඉන්නේ ඕජා. ඒ හින්දා ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප කියලා කියනවා. ඒකට තමයි කියන්නේ ඕජාට්ටමක රූප කලාප. පැහැදිලිද? එතකොට අෂ්ටක කතාවකුත් කියලා තියෙනවා. ඕජාව තියෙන්නේ අටවෙනියට කියලාත් කියලා තියෙනවා. රූප කලාප සමුදායක් කියලා එකත් කියලා තියෙනවා. ඒකට කියනවා කබලින්කාර ආහාරය. තේරුණාද? එතකොට ඒවා ඇතිකල්හි රූප වේ. එතකොට මෙතන රූපය සමුදය ගැන කතා කරන්නේ. රූප සමුදය ගැන මේ කතා කරන්නේ. රූප සමුදය සිද්ධ වෙන්නේ මොනවා ඇතිකල්හිද? නැහැනේ, වැරදීනේ. ආහාර උපදීමෙන්. බලන්නකො, උපදීමෙන් උපදී කිව්වා මිසක අපි කිව්වද ඇතිකල්හි උපදී කියලා? පැටලුන ආර්ය න්‍යායයි. ආර්ය න්‍යාය හරියටම තේරුම් ගන්න ඕනේ. ඇතිකල්හි නම් ඇත, උපදීමේදී නම් උපදී, නැතිකල්හි නම් නැත, නිරුද්ධ වෙන කල්හි නිරුද්ධ වේ. ඉතින් පින්වතුනි, මේ කාරණා ටික හොඳට පැහැදිලි කරගන්න ඕන. එතකොට මේකේ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ කරුණ තමයි සමුදය ගැන කතා කරන්නේ මේ. රූප සමුදය ගැන. රූපවල පැවැත්ම ගැන නෙවෙයි. රූපවල පැවැත්ම තියෙන්නේ සතර මහා ධාතු ඇතිකල්හි. ආහාර ඇතිකල්හි. මේ කතා කරන්නේ සතර මහා ධාතුත්. ඔය ආහාර කියන එකත් සකස් වීම ගැන. තේරුණාද? සකස් වීම ගැන මේ කතා කරන්නේ. ඇයි රූප සමුදයෝ වෙන්නේ මොකක් ඇතිකල්හිද? ආහාර සමුදය ඇතිකල්හි. ආහාර ඇතිකල්හි රූප ඇත, ඒක හරි. අපි ගත්තේ මොකක්ද? ආහාර තිබීමම රූප සමුදයයි කියලා. හරිද? තේරෙනවද? ආහාර තියෙනවා නම් රූප හැදෙනවා කියලා. ඇතිකල්හි ඇත මිසක සකස් වෙන්නේ සකස් වෙන කල්හි නේද? ඇයි උපාදය වෙන්නේ උපාදය ඇතිකල්හි. මස්ස උපාදා ඉදං උප්පච්චති. ආර්ය න්‍යාය පටලවා ගන්න හොඳ නැහැ. උපදින කල්හි උපදිනවා. එහෙනම් මේ රූප සමුදය ගැන තව ටිකක් විග්‍රහ කරලා කතා කරගන්න වෙනවා කියන එක පැහැදිලිද? මේක කෙටියෙන් හදිසියට කලබලයට කරන්න බෑ. ඒ වගේම නිරෝධය ගැන ඊටත් වඩා පැහැදිලිව කතා කර යුතුයි. ඉතින් මේ සමාධි භාවනා සූත්‍රයේ මම දැන් දේශනා දෙකක් සිදු කළා. මේ පොහොය මුල් කරගෙන. එතකොට තව අපිට දේශනාවක් කරගන්න පුළුවන් වුණොත් මේ දේශනාවට පස්සේ තවත් දේශනාවකින් අහගන්න පුළුවන්. නමුත් මටත් හිතෙනවා තවත් මේ සූත්‍රයේ තව දේශනා දෙකක් තුනකට දීර්ඝව සාකච්ඡා කළ යුතු සූත්‍රයක්. ඒ නිසා ඔබ මේ පොහොය දිනයේදී මේ ධර්ම දේශනා දෙක මුල් කරගෙන හෝ ඔබ යමක් තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුම් අරගෙන ඔබේ මනස මම යෝජනා කරනවා ඊළඟ පොහෝ දිනය දක්වා හොඳට භාවිතා කරන්න. මොකද්ද? චිත්ත සමාධිය සඳහා. හොඳට චිත්ත සමාධියට භාවිතා කරලා භාවිත සමාධි මට්ටමක් හදන්න උත්සාහ කරන්න. ඒ උත්සාහවත් භව එක්ක අපි ඊළඟ පොහෝ දිනය දක්වා මේක අරගෙන ගියොත් ඒ පොහෝ දිනේට තව මේක දීර්ඝ කරලා ගැඹුරු කරලා සාකච්ඡා කළත් ඒක අපිට ගන්න පුළුවන් තැනකටපත් වෙයි. ඒ නිසා සියලු පින්වතුන්ට මම ආරාධනා කරනවා ටිකක් මේක ගැඹුරු මට්ටමකට කතාබස් කරගෙන ඉදිරියට යන්න අවකාශයක් තබමින් අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයන් සපයලා දුන්න පින්වතුන්ට මහා කුසලයක් රැස් වෙනවා. උදාාර කුසලයක් රැස් වෙනවා. මොකද මේ ගොඩාක් දෙනෙකුට විවර නොවෙන්නා වූ ස්වභාවයක
සත්‍ය පැත්තක් කතාබස් කරන ධර්ම දානයකුයි ඔබ අද මේ සිදු කරලා තිබෙන්නේ. ඒ නිසා අද දවසේ මේ ධර්ම දේශනාවේ ඒ දායකත්වය සපයනු ලබන පින්වතුන්ට ඒ මහත් වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරවන්නට මම සූදානම් වෙන්නේ. අද මේ දේශනාවේ උතුම් දායකත්වයේ සපයලා තියෙන්නේ මාරවිල හාල්පාන්විල වෙලගෙදර පදිංචි මේ වන විට ඉතාලියේ රැකියාවේ නියුතු එච්.ඒ. වයලට් මෞතුමිය විසින්. එතුමිය මේ උතුම් ධර්ම දානය සිදු කරන්නේ තමන්ගේ ආදරණීය පුතා වෙනුවෙන්. ඒ පුතා විශේෂයෙන් 2013 වසරේ 12 වෙනි මාසේ 16 වෙනිදා එයාගේ ජීවිතේ එයා නොසිතූ තැනකින් හදිසි අනතුරකට පත්වීම හේතු කරගෙන අප අතරින් සමුගන්ට සිද්ධ වුණා. ඒ තමයි මේ දායකත්වයේ දරන වයලට් මෞතුමියගෙත් S.W. ඩයස් පියතුමාණන්ගෙත් ආදරණීය පුතණුවන්. ඒ වගේම නලින් පුෂ්පකුමාර සසිකා සුභානී යන අයගේ සොහොයුරා ජී.පී. චන්දන බන්දු මහත්මයා. එතුමන්ගේ භවගාමී ගමන සැපවත් වීමට අවශ්‍ය කරන පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් මේ තුලින් ජනිත කරවලා එතුමන්ට නැවත නැවතත් මේ භව ගමනේ ආයෙත් ඒ වගේ විනාශයට ගොදුරු වෙන දුකටපත් වෙන අනතුරටපත් වෙන රූපයක් නැවත සමුදය නොවෙන්නට නැවත නොහැදෙන්නට ඒ රූපයේ සදහාටම නිරුද්ධ වෙලා යන ධර්මයක් ඒ පුතණුවන්ට මුණ ගැසේවා කියලා අවබෝධය හදාගෙන ඒ හිත හදාගෙන තමයි මේ මෞතුමිය සසර දුකින්ම දරුවට නිදහස් වෙන්න මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලොව ගිය තමන්ගේ ආදරණීය මෞතුමිය පියතුමා සිහිපත් කරලා එච්.පී. අමරසේන පියාණන් එච්.ඒ. විනිප්‍රීඩා මෞතුමිය වගේම මිය පරලොව ගිය සහෝදරයා එච්.පී. මෛත්‍රීපාලමයා කියන ඒ මියගිය ඥාතිවරුන්ටත් සිහිපත් කරලා පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතාලියේ රැකියාවේ නියුතු මේ මෞතුමිය තමන්ගේ දරුවා වෙනුවෙනුත් ඒ විදිහට පින් අනුමෝදනා කරනවා. ඒ වගේම තමන්ගේ ආදරණීය පියා මව සහ සහෝදරයා වෙනුවෙනුත් ඒ පින් අනුමෝදනාව සිදු කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින අය අතර මේ පින අනුමෝදන් කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මිය පරලොව ගිය චන්දන මහත්මයාගේ ආදරණීය බිරිඳ විලත්තව පදිංචි අමිලා නිශාන්ති මහත්මිය වගේම ඇයගේ ඒ වගේම චන්දන මහත්මයාගේ දරුවන් දෙදෙනා වන චඳුනි සවිස්කා දියණියත් චලින්දු සචින්ත පුතණුවන් වගේම අමිලා මහත්මියගේ පියා සහ මෑණියන් ඇතුළු පවුලේ සෑම දෙනාවත් සිහිපත් කරලා ඒ පවුලේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදනා කරනවා. සැපවත් වේවා සුවපත් වේවා සදා නිවනට මඟ සැලසේවා කියන මෙත් සිතින්. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඒ වයලට් මෞතුමියගේ පවුලට දැනට සම්බන්ධව තිබෙන හිටින විශේෂයෙන් එතුමියගේ ආදරණීය ස්වාමියාට ඒ වගේම සුජීවත්ව සිටින නලින් පුෂ්පකුමාර දරුවාට සසිකා සුභානී දියණියට ඇතුළු පවුලේ හැම දෙනාටමත් මේ පින් අනුමෝදනා කරගෙන ඒ මෞතුමියටත් වයලට් මෞතුමියටත් ඒ විදේශගත රැකියාවේ නියුතු වෙන කාලය තුල ජීවිත ආරක්ෂාව සැලසේවා රැකවරණය සැලසේවා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයත් තිර ජීවනයත් මෙන්ම උතුම් ධර්ම අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. ඉතින් එහෙනම් අපිත් ප්‍රාර්ථනා කරමු මේ මෞතුමියට අපිටත් උතුම් ධර්ම දානයක් දෙන්න විශේෂයෙන් මේක
විසිතිස්සරයකටත් වැඩි කාලයක් අහලා හොඳට තේරුම් ගන්න ඕනේ ධර්ම කාරණා ටිකක් ඇතුළත් වෙන වටිනා ධර්ම දේශනාවක්. සාමාන්‍ය ධර්ම දේශනාවකට නෙමෙයි ඇය දායකත්වයේ සැපයුවේ. බොහෝ දෙනෙකුට වටිනා ධර්ම කරුණු ටිකක් අහගන්න පුළුවන් හොඳ ධර්ම දේශනාවකටයි. ඒ නිසා එතුමියට අජර අමර අමෘත මහා නිවන් මඟ විවර වෙන්නම මේ පිං හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. ලංකාවාසී ලෝකවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලා මේ උතුම් ධර්මය බොහෝ දෙනෙකුගේ අවබෝධය උදෙසා ගෙන දෙන්න කටයුතු කරන ඒ සියලු ස්වාමින් වහන්සේලාටත් ලෝකපාලක ශාසන පාලක දෙවිබඹ මඬුල්ලටත් මේ පින් විශේෂයෙන් අනුමෝදන් කරමු. මේ ධර්ම ශ්‍රවණයට සහ සම්බන්ධ වෙන උදව් උපකාර කරන ඒ වගේම ශාසන ලැබිව කටයුතු කරන සෑම සියලු දෙනාටම උතුම් ධර්මයේ වහවහ පසත් කරගන්නට මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.